ප්‍රතික්‍රියාව ලූකස් ප්‍රතිකාරක සමග සාන්ද්‍ර HCl මාධ්‍ය දිය කළ සිංක් ක්ලෝරයිඩ් ලූකස් ප්‍රතිකාරක ලෙස හඳුන්වන අතර ප්‍රාථමික හා ද්විතීක මධ්‍යසාර සෙමින් ලූකස් ප්‍රතිකාරක සමග ප්‍රතික්‍රියා කරන අතර ප්‍රාථමික මධ්‍යසාර ලූකස් ප්‍රතිකාරක සමග දක්වන ප්‍රතික්‍රියාව නොගිනිය හැකි තරම් වේ. නමුත් තෘතීක මධ්‍යසාර සමග ෂණික ආවිලතාවක් ලබා දේ. මේ නිසා ලූකස් ප්‍රතිකාරකය මධ්‍යසාර එකිනෙකින් වෙන් කර හඳුනා ගැනීමට භාවිතා කළ හැක. ලියාගන්න. මධ්‍යසාරයේ OH ට බැඳුණු කාබන්ට සම්බන්ධ වූ ඇල්කිල් කාණ්ඩ ගාන වැඩි වන විට OH ඉවත්වීමේ නැඹුරුතාව ඉහළයි. ඒ අනුව ලූකස් ප්‍රතිකාරක සමග සිදු කරන ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවට මෙය ඍජුවම බලපායි. මේ ටික දාගන්න. මේකේ R කාණ්ඩ 1යි. R කාණ්ඩ 1ක් තියෙද්දි ඉලෙක්ට්‍රෝන විකර්ෂණය අඩුයි. ඊට පස්සේ දෙවෙනි එකේ R කාණ්ඩ 2ක් නිසා ඉලෙක්ට්‍රෝන විකර්ෂණය වැඩි R කාණ්ඩ වලින්. එතකොට මේකේ OH බන්ධනය කැඩෙන chance එකට වඩා මේකේ OH බන්ධනය කැඩෙන chance එක වැඩි. මේකේ R කාණ්ඩ 3ක් නිසා හොඳටම වැඩි OH එක ඉවත් වෙන chance එක. එතකොට මේකෙන් ප්‍රාථමික කාබකටායනයක්, මේකෙන් ද්විතීකයක්, මේකෙන් තෘතීකයක් හැදෙනවා. එතකොට මේ පැත්තට අදි තෘතීක කාබකටායන ස්ථායීතාව වැඩි වීම සිද්ධ වෙනවා. මෙහිදී OH ඉවත් වූ පසු හැදෙන කාබකටායන ස්ථායීතාව වැඩි වීමද OH ඉවත් වීමේ ශීඝ්‍රතාවට බලපායි. ලූකස් ප්‍රතිකාරකයේ මධ්‍යසාරයක ක්‍රියා කරලා හැදෙන හෙලෝ හයිඩ්‍රෝකාබනය ජලයත් එක්ක එකිනෙකට අමිශ්‍ර හින්දා ස්තර වලට වෙන්වීම හෙවත් ආවිලතාවක් ඇති වෙනවා. පැය කිහිපකින් තමයි ප්‍රාථමික මධ්‍යසාර වල ආවිලතාව ලබා දෙන්නේ. මේක ආවිලතාවක් වෙනෝනේ, ආම්ලිකතාවක් නෙමෙයි. මේක H2O ලික්විඩ් එකක් විදිහට හම්බෙන්නේ. මේවා ලියා ගන්න. ඊට පස්සේ ද්විතීකයකදී මිනිත්තු කිහිපයකට පසු නැත්නම් මිනිත්තු 5ක් 10ක් කියලා කියන තෘතීකයේ ෂණික ආවිලතාවක් ලබා දෙනවා. මේ තුන දාගන්න. ඊට පස්සේ මේක H2O ලික්විඩ් කියලා දාන්න. ඊට පස්සේ ලියන්න අසන්තෘප්ත මධ්‍යසාරයකදී OH ඉවත් වූ පසු අසන්තෘප්ත මධ්‍යසාරයකදී OH ඉවත් වූ පසු සාධන අසන්තෘප්ත මධ්‍යසාරයකදී OH ඉවත් වූ පසු සාධන
කාබ් කැටායනේ සම්ප්‍රයුක්ත විවලින් ස්ථායී වෙන නිසා ඒ ලූකස් ප්‍රතිකාරකය සමග තෘතීක මධ්‍යසාරයටත් වඩා අසන්තෘප්ත මධ්‍යසාරයකදී OH ඉවත් උපස්වැදෙන කාබ් කැටායනේ සම්ප්‍රයුක්ත විවලින් ස්ථායී වෙන නිසා ඒ ලූකස් ප්‍රතිකාරකය සමග තෘතීක මධ්‍යසාරයටත් වඩා වැඩි ශීඝ්‍රතාවයකින් ආවෘතාවක් ලබා දෙයි. එතකොට තෘතීකයකටත් වඩා ඉක්මනට මේ අසන්තෘප්ත මධ්‍යසාරයක් ආවෘතාවක් දෙනවා. මේ තියෙන්නේ අසන්තෘප්ත මධ්‍යසාරයකින් හැදෙන කාබ් කැටායනයක සම්ප්‍රයුක්ත විවලය දක්වන්නේ. අසන්තෘප්ත මධ්‍යසාරයකින් හැදිච්ච කාබ් කැටායන මෙන්න තමයි OH එක තිබලා තියෙන්නේ. මේකෙත් ඊට පස්සේ මේකේ අනිත් ස්ට්‍රක්චර් එක තමයි සම්ප්‍රයුක්තව මේක. මේ දෙක දාන්න. ඒතර තෘතීක මධ්‍යසාර වලටත් වඩා ෂණික ආවෘතාවක් දෙනවා අසන්තෘප්ත මධ්‍යසාර. ඊළඟට ලියන්න මධ්‍යසාරවල ඔක්සිකරණය. ප්‍රාථමික හා ද්විතීක මධ්‍යසාර ඔක්සිකරණය වී විවිධ ඵල ලබා දේ. තෘතීක මධ්‍යසාරවලදී OH කාණ්ඩයේ බැඳි කාබන්ට සම්බන්ධ හයිඩ්‍රජන් නොමැති නිසා කිසි විටක ඔක්සිකරණය නොවේ. එතකොට ප්‍රාථමික මධ්‍යසාර ද්විතීකයේ ඔක්සිකරණය වුණාට තෘතීකයේ ඔක්සිකරණය වෙන්නේ නැහැ. එතකොට ඔක්සිකාරක විදිහට H+KMnO4 H+ ඩයික්‍රෝමේට් ක්‍රෝමේට් පාවිච්චි කරනවා. මෘදු ඔක්සිකාරක විදිහට PCC පිරිඩීනියම් ක්ලෝරෝක්‍රෝමේට් පාවිච්චි කරනවා. රත් කළ කොපර් නැත්නම් කොපර් ඔක්සයිඩ් නැත්නම් රත් කළ Ag2O වගේ මෘදු ඔක්සිකාරක පාවිච්චි කරනවා. ප්‍රාථමික මධ්‍යසාර ඔක්සිකරණය තමයි මුලින්ම සාකච්ඡා කරන්නේ. ඒ අර්ථයේ ප්‍රබල ඔක්සිකාරක එක්ක H+KMnO4 නැත්නම් ඩයික්‍රෝමේට් දාපුවාම මේ CH2OH කියන පාර්ට් එකම COOH වෙනවා. මේක Mn2+ වෙනවා. මේක Cr3+ වෙනවා. මේකෙත් CH2OH කියන පාර්ට් එකම COOH වෙනවා. මේකෙත් CH2OH කියන පාර්ට් එකම COOH වෙනවා. මේකට H+CrO3 කියන එකත් දාන්න පුළුවන් ඔක්සිකරණය කරන්න. එතකොට මේක ස්ටෙප් දෙකක් යටතේ වන්නේ. මුලින්ම H+KMnO4 එක රියැක්ට් කරලා මෙන්න මේ වගේ ඇල්ඩිහයිඩයක් හදනවා. H+KMnO4 එක ක්‍රියා කරලා මධ්‍යසාරයෙන් ඇල්ඩිහයිඩයක් ලබා දෙනවා. ඊට පස්සේ ඒක ආපහු H+KMnO4 එක ක්‍රියා කරලා Mn2+ සහ කාබොක්සිලික් අම්ලය. මධ්‍යසාරයෙන් මුලින්ම ඇල්ඩිහයිඩයක් ඊට පස්සේ කාබොක්සිලික් අම්ලය. එතකොට මේකදී වර්ණ විපර්යාස වෙන්නේ KMnO4 දම් පාට ඒක අවර්ණ වෙනවා. මේක කහ පාට, මේක කොළ පාට වෙනවා Cr3+. මේක තඹිලි පාට, ඒක කොළ පාට වෙනවා. මේ ඔක්කොම ටික ලියා ගන්න. ඊට පස්සේ මෘදු ඔක්සිකාරක එක ක්‍රියාව. එතකොට ප්‍රබල එකක් දැම්මොත් කාබොක්සිලික් අම්ලයක් දක්වා යන එක මෘදු ඔක්සිකාරක PCC වගේ එකක්. නැත්නම් රත් කරපු කොපර් සිල් වගේක් දැම්මොත් ඇල්ඩිහයිඩ් මට්ටමින් නවත්තන්න පුළුවන්. එතකොට PCC හදන හැටි කියලා තියෙයි. CrO3 HCl තුල ද්‍රවණය කරලා පිරිඩීන් සමග CH2Cl2 මාධ්‍යදී ප්‍රතික්‍රියා කරලා තමයි PCC කියන එක හදාගන්නේ. මෙන්න තියෙනවා පිරිඩීන් කියන එක. ඒක CrO3 HCl එක CH2Cl2 මාධ්‍යදී මෙන්න හදනවා PCC. එතකොට PCC කියවුවම මේකෙන් ඇල්ඩිහයිඩයක්, මේකෙනුත් ඇල්ඩිහයිඩයක් තමයි හම්බෙන්නේ. ද්විතීක මධ්‍යසාරයක් H+KMnO4 දැම්මත් මෘදු ඔක්සිකාරක දැම්මත් කීටෝනෙන් නවතිනවා. මේ ඒක කීටෝන් එකෙන් නවතිනවා. මේවත් මේ කීටෝන් එකෙන් නවතිනවා. මේක ප්‍රාථමිකයක් නිසා තමයි මේක කාබොක්සිලික් අම්ලයක් දක්වාම ගිහිලා තියෙන්නේ. ඊට පස්සේ මේක ලියා ගන්න. ද්විතීක මධ්‍යසාරයේ ඔක්සිකරණය වී ඇරෝමැටික කීටෝනයක් පිළිලවීමට ඇරෝමැටික ඒ කියන්නේ මෙන්න මේ වගේ එකක්. ඇරෝමැටික කීටෝනයක් පිළිලවීමට
එය ප්‍රබල ඔක්සිකාරකය සමග තවදුරටත් ක්‍රියා කර ප්‍රබල ඔක්සිකාරකය සමග තවදුරටත් ක්‍රියා කර බෙන්සොයික් අම්ලය සාදයි. මේ සාමාන්‍ය මේ ද්විතීක මධ්‍යස්ථාර කීටෝන් එකෙන් නවතිනවා. මේ වගේ ඇරෝමැටික ද්විතීක මධ්‍යස්ථාරයකින් ඇරෝමැටික කීටෝනයක් ලැබුණාම ඒක H+KMnO4 ගැහුවොත් බෙන්සොයික් දක්වා යනවා. ඒක වළක්වන්න අම්ලය බවටම පත් වේ. එබැවින් ද්විතීක මධ්‍යස්ථාරයෙන් ඇරෝමැටික කීටෝනය පිළියෙලවන විට එය එම මට්ටමින් නවත්වා ගැනීමට PCC යොදා ගනී. යොදා ගනී මේ රියැක්ෂන් දාගන්න මේ ඇරෝමැටික මධ්‍යස්ථාරයකින් PCC ගැහුවොත් කීටෝන් ලෙවල් එකෙන් නවතිනවා. H+KMnO4 ගැහුවොත් කීටෝනේ හදලා ඊට පස්සේ කාබොක්සිලික් අම්ලය හදනවා. ඊට පස්සේ තෘතීක මධ්‍යස්ථාර තියෙන්නේ. ඒකේ මේ OH බැඳිච්ච කාබන් වලට ඩිරෙක්ට් H එකක් සම්බන්ධ කරන්නේ නැහැ. ඒ හින්දා ප්‍රබල ඔක්සිකාරක H+KMnO4 H+CrO3 ඩයික්‍රොමේට් කෝක දැම්මත් ක්‍රියාවක් වෙන්නේ නැහැ. ඒතර ප්‍රාථමික ද්විතීක මධ්‍යස්ථාර තමයි ප්‍රබල ඔක්සිකාරක එක්ක ලාක්ෂණික වර්ණ විපර්යාස ලබා දෙන්නේ. ඒතර ප්‍රාථමික ඒවා ද්විතීක ඒවා තෘතීකයෙන් වෙන් කරගන්න මේ රියැක්ෂන් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ආපෝවර වර්ණ විපර්යාස තියයි ප්‍රාථමික හා ද්විතීක මධ්‍යස්ථාර මේ මගින් වෙන් කර හඳුන ගන්න බෑ. ප්‍රාථමික ඒවා ද්විතීකයි දෙකම වර්ණ විපර්යාස දෙනවනේ. දම් පාට වර්ණ වෙන එක, තැඹිලි කොළ වෙන එක, කහ කොළ වෙන එක. ඊට පස්සේ මාතෘකාව ලියා ගන්න මධ්‍යසාර විජලනය කරන සාන්ද්‍ර සල්ෆියුරික් Al2O3 නිර්ජලීය Al2O3 ඇලුමිනා P2O5 H3PO4 කියන විජලකාරක පාවිච්චි කරන්න පුළුවන්. ප්‍රාථමික ද්විතීක මධ්‍යසාර විජලනය කරුවම ඇල්කින් තමයි හම්බෙන්නේ. තෘතීක මධ්‍යසාර විජලනය ප්‍රාථමිකට වඩා පහසුයි. ඕනෑම මධ්‍යසාරයක විජලනය වෙන්නේ සෙයිට්-සෙෆ් නීතියට අනුව. ඒ කියන්නේ OH එක බැඳිච්ච කාබන් එකට යාබද කාබන් එකේ බැඳිච්ච කාබන් එකට යාබද හයිඩ්‍රජන් එක තමයි ඉවත් වෙන්නේ. OH එක බැඳිච්ච කාබන්ට ඩිරෙක්ට් සම්බන්ධ වෙච්ච හයිඩ්‍රජන් එක ඉවත් වෙනවා. එතකොට මේකේ යාබද කාබන්ට ඩිරෙක්ට් සම්බන්ධ වෙච්ච ඉවත් වෙනවා. OH එක බැඳිච්ච කාබන්ට යාබද කාබන්ගේ මේ OH එක බැඳිච්ච කාබන් එක්ක බැඳුණා තියෙන H එක නෙමෙයි. OH එක බැඳුණු කාබන්ට යාබද කාබන්ගේ OH බැඳුණු කාබන්ට යාබද කාබන් වල. ඒ කියන්නේ මේක නෙමෙයි OH බැඳුණු එක නෙමෙයි යාබදකේ හයිඩ්‍රජන් එකක් ඉවත් වෙන. මේකේ හයිඩ්‍රජන් නෙමෙයි. මේකේ හයිඩ්‍රජන් ඉවත් වෙලා බෑ. මේකේ කිවත් වෙන. එතකොට මේකේ OH එකත් එක්ක මෙතන H එකක් ඉවත් වෙනවා. එතකොට CH2 සල්ෆියුරික් දැම්මොත් 170ට රත් කරන්න ඕනේ. මේකෙත් මේ ඩිරෙක්ට් බැඳිච්ච එක නෙමෙයි යාබද කාබන් එකේ H එකක්. එතකොට CH2CH CH3 මේකෙත් එහෙමයි. CH2C CH3 CH3 ඊට පස්සේ බෙන්සිල් මධ්‍යසාර වගේ ඒවා එහෙම ක්‍රියාවක් නැහැ. ෆීනෝලුත් එහෙම නැහැ. ඊළඟට ලියන්න මධ්‍යසාරවල හේලෝෆෝම් ප්‍රතික්‍රියා අයිඩෝෆෝම් බ්‍රෝමෝෆෝම් ප්‍රතික්‍රියා තමයි පාවිච්චි කරන්නේ. මේකෙන් මධ්‍යසාර වෙන් කරගන්න පුළුවන්. මධ්‍යසාරවල මෙහෙම කාණ්ඩයක් CH3 CH OH කාණ්ඩයක් තිබ්බොත් ඒකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක අයඩීන් දැම්මොත් අයිඩෝෆෝම් වෙනවා. නැත්නම් NaOH එක Br2 දැම්මොත් බ්‍රෝමෝෆෝම් වෙනවා. එතකොට ලාක්ෂණික කහපාට අවක්ෂේපයක් හැදෙනවා. එතකොට මේක මේ CH3 CHOH කැලක් තියෙන ඉඳ ලාක්ෂණික හදෙනවා. මේකේ CH3 CHOH කැලක් තියෙයි. ඒතකොට ඒ සෙට් එකේම එහෙම දෙනවා මේ CH3 CHOH කැලක් තියෙයි. ඒතකොට ලාක්ෂණික කහපාට දෙනවා. මේ වගේ එහෙම නැහැ. මේක CH3 CH2 නේ තියෙන්නේ. එතකොට ඒ වගේ ක්‍රියාවක් නැහැ. ෆීනෝල් වලත් එහෙම නැහැ. මේකෙත් එහෙම නැහැ.
ඇල්කොහොල් වල ප්‍රභවයන් සහ භාවිත කොලෙස්ටරෝල් විටමින් කියලා සලකන්නේ ඉහළ අණු භාරයක් තියෙන මද්යසාර. සබන් හදලා අතුරු පළක් විදිහට ග්ලිසරෝල් හම්බ වෙනවා. ග්ලිසරෝල් කියන ඇල්කොහොලේ ඒකේ OH කාණ්ඩ තුනක් තියෙන්නේ. TNG කියන පුපුරණ ද්‍රව්‍ය හදන්න ගන්නවා කෘත්‍රිම රෙදි වර්ග හදද්දි කෙඳි වර්ගයක් වන ටෙර්ලින් හදන්න 1,2 එතීන් ඩයිෝල් කියන එක පාවිච්චි කරනවා. තීන්ත වර්ග පොලිෂ් වර්ග වාර්නිෂ් දිය කරන ද්‍රාවකයක් විදිහට CH3OH C2H5OH වගේ මද්යසාර පාවිච්චි කරනවා. එතනෝල් වගේ ඒවා ඉන්ධන විදිහට පාවිච්චි කරනවා. පැංගිරි ශාකයෙන් සහ රෝස මල් වලින් ලබා ගන්නා සගන් තෙල් වල අඩංගු ජෙරනියෝල් යනු ඉහළ අණුක භාරයක් ඇති මද්යසාරයක් වෙනවා.